समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्षदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अपमादरथो भिक्खु फमादे भयदंसिवा अबम्बो परिहानाय निब्बानस्सेव संतेकेति श्रद्धावंत धर्मश्रवणाभिलाषी පින්වතුනි ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලොව පුරාම විසුරුවා හරින මේ පැයට નિયમિત දායකත්ව ධර්මදේශනාවයි පින්වත් සියලු දෙනාම දැන් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද මේ තුන් දේශනාව ලොව පුරාම ධර්ම දානයක් ලෙස විසුරුවා හැරීමේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ මීට වසර දෙකකට පෙර පරලොව සැපත් ආර්.කේ.එම්. ඩග්ලස් රූපසිංහ පියාණන්ගේ ගුණ සිහිපත් කරලමින් පින්පෙත් අනුමෝදන් කරලීම පිණිස එතුමන්ගේ දයාබර බිරිඳ දරුවන් සහ ඥාති පින්වන්ත පිරිස විසින් පින්වතුනි අපි සියලු පින් අනුමෝදනාවන් ධර්මදේශනාව අවසානයේදී සිහිපත් කරමු. දේශනාව ආරම්භ කරමු. දේශනාවේ දායකත්වය දරන පින්වන්ත ඔබටත් ධර්ම ශ්‍රවණය කරන සෑම දිනාටමත් උතුම් ධර්මාවබෝධය සුවසේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් සිත් තුළ ඇති කරගෙන කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනේ මාතෘකා කළ ගාථා රත්නයේ සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයිති ධම්මපද පාළිය. ධම්මපදේ කියලා කියන්නේ බෞද්ධයාගේ අත්පොත. කුමක් නිසාද බෞද්ධයාගේ අත්පොත කියන්නේ? නිරන්තරවම පරිහරණය කළ යුතු, නිරන්තරවම
පරිශීලනය කළ යුතු වටිනාම ග්‍රන්ථයක් තමයි ධම්මපදය. ඒ නිසායි බෞද්ධයාගේ අත්පොත කියන්නේ. කෙනෙකුගේ ජීවිතයට එළඹෙන ඕනෑම ගැටලුවක්, ඕනෑම වියවුලක්, ඒ හැම දෙයකටම ධර්මානුකූල මඟ පෙන්වීම, ධර්මානුකූලව එය විසඳා ගැනීම, මේ හැම දෙයකටම මාවත, නිවැරදිම ධර්ම මාවත ධම්මපදයේ සඳහන් වෙනවා. එනිසා ගිහි පැවිදි කාටත් ජීවිතයට ඊටාම නිරන්තර පරිශීලනයකට ගත යුතු වටිනාම පුස්තකය තමයි පින්වත්නි ධම්මපදය කියන්නේ. ඒ ධම්මපදයේ වග්ග තියෙනවා පින්වතුනි 26ක්. මේ වග්ග 26න් අප්පමාද වර්ගය කියලා වර්ගයක් තියෙනවා. ඒ අප්පමාද වර්ගයට අයිති ගාථා රත්නයකුයි දේශනාවට මාතෘකා කරගත්තේ. අප්පමාද රතෝ බික්කු පමාදේ භය දස්සිවා අබබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සන්තිකේ කියන ගාථාව. මේකේ සරලාර්ථය අප්පමාද රතෝ බික්කු පමාදේ භය දස්සිවා. පමාදේ භය දස්සිවා කියලා කිව්වේ ප්‍රමාද වීමෙහි, පමා වීමෙහි බය දකිමින් අප්පමාද රතෝ අප්‍රමාදී භවෙහි ඇලුණු භික්ෂුව. පමාදේ භය දස්සිවා, පමා වීමෙහි බය දකිමින් අප්පමාද රතෝ බික්කු අප්‍රමාදී වීමෙහි ඇලුණු තැනැත්තා. අබබ්බෝ පරිහානාය මේ ශාසන ප්‍රතිපදාවේ පිරිහීමට පත්වෙන කෙනෙක් නෙවෙයි. ඔහු පිරිහීම පිණිස සුදුස්සෙක් වෙන්නේ නැහැ. පිරිහීම සඳහා සුදුස්සෙක් නොවන ඔහු නිබ්බානස්සේව සන්තිකේ නිවන සමීපයේම ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඕක තමයි සරල තේරුම. පමා වීමෙහි බය දකිමින් නොපමාව වාසය කරන්නා වූ භික්ෂුව මේ ශාසන පිළිවෙතේ පිරිහෙන්නේ නැතුව නිවන සමීපයේම ඉන්න කෙනෙක් කියන එක තමයි පින්නතුනේ මේ දේශනාවේ තේරුම. මෙහිලා අප තේරුම් ගන්න ඕන පින්නතුනේ මේ පමාවීම සහ නොපමාවීම කියන එක මොකද්ද? මොකද්ද පමාවීම? මොකද්ද නොපමාවීම? පින්නතුනේ තවත් ගාතාවක් අපි ඊටාම් හොඳින් අහලා තිනවා. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා න මීයන්ති යේ පමත්තා යතා මත. මේකේ අවසාන පද දෙක හොඳට බලන්න. අප්පමත්තා න මීයන්ති අප්‍රමාදී වූවෝ, ඒ කියන්නේ පමා වෙච්ච නැති අය නොමරුණු අය හා සමානයි. හැබැයි යේ පමත්තා යතා මත, යම් කිසි කෙනෙක් ප්‍රමාදව වාසය කරනවා නම් ඔහු මලවුන් හා සමානයි කිව්වා. මලවුන් හා සමානයි. පින්වත්නි මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, එහෙත් මේ ගාථාවේ විශේෂයක් තියෙනවා. ඒ තමයි එදා චණ්ඩාශෝක කෙනෙක් පින්වතුනේ ධර්මාශෝක කෙනෙක් බවට පත් කළේ මේ එකම ගාථාවයි. අශෝක මහාධිරාජ්‍යයා කියන්නේ මුළු මහා ජම්බුද්වීපේම අධිරාජ්‍යයා. මුළු ජම්බුද්වීපෙම මහරජුරෝ. අශෝක මහාධිරාජ්‍යයා සියලු ජම්බුද්වීපේ දිනාගත්තට අවසානයේ දිනා ගැනීමට නොහැකි වෙච්ච එකම රාජ්‍ය තමයි පින්නතුනේ කාලිංගය කියලා කියන්නේ.
අශෝක රජුරවන්ට ඕන වුණා කාලිංගයක් දිනා ගන්න. මහත් වූ යුද්ධයකට පස්සේ කාලිංග යුද්ධය ඉතා බිහිසුණුයි. මේ මහා දැවැන්ත යුද්ධයෙන් පස්සේ කාලිංගයත් අශෝක රජුරෝ තමන්ගේ යටතට ගත්තා. දැන් මුළු ජම්බු ද්වීපයම අශෝක අධිරාජ්‍යයාගේ පින්නතුන යටත් විජිතයයි. හැබැයි මේ කාලිංග යුද්ධයත් එක්ක මේ අශෝක රජුරවන්ට පින්නතුනේ නමක් පට බැඳුනා. අශෝක කියන එකට මුලින් ඡණ්ඩ කියන නම එකතු වුණා. ඡණ්ඩ අශෝක වුණා. එතකොට දැන් අශෝක මහා අධිරාජ්‍යයා මුළු මහා ජම්බුද්වීපයේ අධිරාජ්‍යයා බවට පත් වෙලා ඉන්නේ. පොඩි රාජධානියක් නෙවෙයි. එහෙත් කාලිංගේ දිනලා අධිරාජ්‍යයා බවට පත් වුණත් අශෝක අධිරාජ්‍යයාට පින්නතුනේ සැනසෙල්ලක් නැහැ හිතට. මොකක් නිසාද නැත්තේ? හැරිලා බලනකොට ආපු ගමන දිහා මේ අධිරාජ්‍යයා බවට පත් උනේ මේ මුළු මහා ජම්බු ද්වීපෙම පාලකයා බවට පත් උනේ අනුන්ගේ මලකඳන් උඩින්. අනුන්ගේ පින්වත්නි මහා දුක් කඳෝනා උඩින් තමයි ඒ රජගමට පත් උනේ. යුද්ධ ඉවර වෙලා බලනකොට දරුවෝ මැරිච්ච දෙමව්පියෝ පින්නතුනේ විලාප තියලා අඬනවා. දෙමව්පියෝ මැරිච්ච දරුවොත් විලාප තියලා අඬනවා. ස්වාමිවරු මැරිච්ච බිරින්දෑවරු විලාප තියලා අඬනවා පින්වත්නි. සමහර ඒ බිරින්දෑවරුන්ගේ කුසේ දරුවෙක් දරුගැබ දරාගෙන විලාප තියලා මලකඳන් බදාගෙන අඬනවා ස්වාමියා මැරිලා කියලා. ගිය තැන පින්නතුනේ මලකඳන්. තවත් සමහර මිනිස්සුන්ගේ අතක් නැහැ. තවත් සමහර මිනිස්සුන්ගේ කකුලක් නැහැ. තවත් සමහර මිනිස්සුන්ගේ කකුල් දෙකම නැහැ. තවත් සමහර මිනිස්සුන්ගේ අත් දෙකම නැහැ. තවත් සමහර මිනිස්සුන්ගේ පින්නතුනේ දරුණු තුවාල ගිය තැන මලකඳන්, කඳ කොටස තව තැනක, හිස කොටස තව තැනක. යුද්ධයක් ඉවර වෙලා රජ සැපක් විඳින්න බලනකොට පේන්න තිබුණ පින්නතුනේ ඔහොම ටිකක්. දැන් විඳිනවා නම් විඳින්න අශෝක අධිරාජ්‍යයට රජ සැපය තියෙනවා. රජ සැපය තිබුණට දැන් අශෝක අධිරාජ්‍යයට සැනසෙල්ල නැහැ. මොකක් නිසාද? සැපය හොයාගෙන ආවේ සැනසෙල්ල තියෙන පාරකින් නෙවෙයි. ඒ නිසා සැපය හොයාගත්තේ සැනසෙන්න පුළුවන් ක්‍රමයකින් නෙවෙයි. සැපය හොයාගෙන ආවේ සැනසෙල්ල තියෙන පාරකින් නෙවෙයි. ඒ නිසා මුළු ජම්බු ද්වීපෙම දිනාගත්තත් අශෝක අධිරාජ්‍යයට තේරෙන්නේ දිනුමක් නෙවෙයි පරාජයක්. මහා කනස්සල්ලකින් මහා දුකකින් ඉන්න වෙලාවේ සඳලු තලයේ ඉඳන් මහපාර දිහා බලනකොට පින්නතුනේ ජම්බු ද්වීපෙම රජ වෙච්ච අශෝක අධිරාජ්‍යයට නැති සැපයක්, නැති සැනසෙල්ලක් විඳින කෙනෙක් දකින්න ලැබුණා. ඒ අවුරුදු 7ක සාමණේරයන් වහන්සේ නමක්. උන්වහන්සේ අතට පාත්‍රය අරගෙන පින්නතුනේ බොහෝම සැනසෙල්ලේ මහපාරේ වඩිනකොට නිවිච්ච ගමනකින් උඩුමහල් තලාවේ ඉඳලා ඉඳපු අශෝක මහාධිරාජ්‍යයට හිතුන එක දෙයයි. මුළු ජම්බු ද්වීපෙටම රජ වෙලත් මට නැති සැනසෙල්ලකින්
අතට පාත්‍රය ගත්තු මේ පුංචි හාමුදුරුව වඩින බව පේනවා. මට නැති සැනසිල්ලක් උන්වහන්සේ ළඟ තියෙන බව පේනවා. ඔන්න ඔය ටික දැකලා මෙනෙහි වෙලා තමයි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේට පින්නතුනේ රජමැදුරට ආරාධනා කළේ. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ රජමැදුරට වැඩ කළාට පස්සේ අශෝක මහාධිරාජයා මේ පුංචි සාමණේරයන් වහන්සේට වන්දනා කරලා කිව්වා, ස්වාමීනි සුදුසු තැනකින් වාඩි වෙන්න කිව්වා. සුදුසු තැනකින් වැඩ ඉන්න කිව්වා. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ වටපිට බලලා උන්වහන්සේ වාඩි වුණා ධර්මාශෝක මහාධිරාජයාගේ සිංහාසනේ. පින්නතුනේ වාඩි වුණේ වෙන කෙනෙක් එහෙමනම් ඒ මිනිස්සයාගේ ඒ අන්තිම මොහොත වෙන්න තිබ්බා. හැබැයි දැන් රජුරවන්ට පුදුමයි. මොකක් නිසාද? කවුරුත් දන්නෝ මේ මුළු මහත් ජම්බු ද්වීපයේ අධිරාජ්‍යය තමන්. මේ මුළු මහත් ජම්බු ද්වීපයේම යටත් තමන්ට. එහෙම එකේ සිංහාසනේ ඉඳගන්න මේ පුංචි සාමණේරයන් වහන්සේට තියෙන අභීතකම මොකද්ද මේ තරම්? මොනතරම් අභීතකමක් තියෙන්න ඕනද ජම්බුද්වීපයේ අධිරාජ්‍යයාගේ සිංහාසනේ ඉඳගන්න මේ ලාබාල වයසේදී? මේ සාමණේර අවදී පුංචි හාමුදුරු නමක්. අධිරාජ්‍යයා හිතුවා ඒ කාන්තෙන් මේ සාමණේරයන් වහන්සේ ළඟ මේ ශ්‍රමණයන් වහන්සේ ළඟ නම් මහා අභීත භාවයක් ගොඩනැගිලා තියෙනවා. අන්න ඒ වෙලාවේ තමයි ඔබ වහන්සේ දන්න ධර්මයක් වෙත්නම් ස්වාමීනි මට දේශනා කරන්න කිව්වේ. මහා ගැඹුරු වර්ත විස්තර පින්වතුනේ උන්වහන්සේ නොකලා වුණාට උන්වහන්සේ වදාළ එක ගාතාවක් පමණයි. ඒ ගාතාව තමයි අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමීයන්ති යේ පමත්තා යතා මතා. ඔන්න ඔය ගාතාවෙන් තමයි චණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් උනේ. කාරණා කීපයක් මෙතන හිතන්න තියෙනවා. රජ්ජුරුවන්ට ජම්බුද්වීපේ අධිරාජ්‍යයා වෙලා රජසැපය ලැබිලා තිබුණා. හැබැයි සැනසෙල්ල තිබුණේ නැහැ. හැබැයි සාමණේරයන් වහන්සේට රජ සැපයේ බඳු කාම සැපයක් නැහැ. නමුත් ඒ හිතේ පිරීලා ඉතිරෙන්න සැනසෙල්ල තිබුණා. රජ්ජුරුවන්ට රජ සැපේ තිබුණාට සැනසෙල්ල නැති වුණේ ඇයි? ඒ සැපය උපද්දව ගත්තේ සැනසෙන්නට පුළුවන් ක්‍රමයකට නෙවෙයි. ඒ නිසා ඔන්න ඔබට පළමු පාඩම මොකද්ද? ජීවිතේ අපි කවුරුත් සැපේ කැමති, සුඛකාමා. සැපේ කැමති. සැපේ හොයනවා. සැපේ පතනවා. හැබැයි ඇතමෙක් ඒ සැපය හොයන්නේ දුක ලැබෙන ක්‍රමයකින්. ඒ සැපේ හොයන්න හදනවා දුක් විපාකයක් උපදින ක්‍රමයකින්. හරියට මොන වගේද? දීර්ඝායුෂ විඳින්න ප්‍රාර්ථනා කරගෙන පින්නතුනේ වසක් විසක් කනවා වගේ. ලෝකෙ කොච්චර හිමයි ඉන්නවද? ඇතමෙක් ජීවිතයේ ගේ දොර හදාගෙන යාන වාහන අරගෙන ඉඩකඩම් පින්නතුනේ මහ ගොඩක් අරගෙන ලක්ෂ ගණනක් කෝටි ගණනක් පින්නතුනේ ඉතුරු පහදා කරගෙන හැබැයි අන්තිමේදී පින්නතුනේ තමන් ගෙවපු ජීවිතේ දිහා හැරිලා බලනකොට හදපු ගේ ඇතුලේ නිවිලා ඉන්න බැරි ජීවිතයක්. ලක්ෂ කෝටි ගණන් උපේලා ඒ උපයපු මුදලින් පින්නතුනේ ඇඳපුටු වරන් ගත්තු ඇඳන් උඩ ගත්තු මෙට්ට උඩ නින්ද යන්නේ නැති ජීවිතයක්. ඇයි? සැපවල අඩුවක් නැහැ. හැබැයි සැපය සැපයක් හැටියටවත් විඳගන්න ඇතමෙකුගේ හිතේ සැනසෙල්ල නැහැ. ඒ නිසා කිසිදාක ජීවිතයේ සැපයක් හොයන්න එපා සැනසෙන්න බැරි පාරකින්. කිසිදාක සැපයක් හොයන්න එපා
සැනසෙන්න බැරි ක්‍රමයකින් පින්නතුනේ තැනක් එනවාමයි ජීවිතයේ. අපි ජීවිතේ අපිට බලන්න වෙන, අපිට සිහි කරන්න වෙන. ඒක පුළුවන් කාලෙම කරගත්තොත් ඉතුරු ටිකේ පින්නතුනේ වෙනස් කර ගැනීම කරගන්න පුළුවන්. හැබැයි බොහෝ විටකදී අපිට අපි ගැන හිතන්න වෙන්නේ පුළුවන් කාලෙදි නෙවෙයි, බැරි කාලෙදි. එදාට වෙනස් කරගන්න ඕන දේවල් තිබුණත් වෙනස් කරගන්න බැරි. මොකද මුකුත්ම බෑනේ. ඒ නිසා වෙනස් කර ගැනීම කරගන්නත් බැරි වෙනවා. පුළුවන් කාලේ අපිට මොනවද බැරි? පුළුවන් කාලේ බැරි දෙයක් නැහැ. හැබැයි බැරි කාලේ පුළුවන් දෙයක්වත් නැහැ. පුළුවන් කාලේ පින්නතුනේ අපේ අතේ පයේ වාරු තියෙනවා. ඕන කෙනෙකුට පින්නතුනේ ඕන දෙයක් කරන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. සමහර විටකදී මොහොතකට නැගිච්ච කේන්තිය ඉඩමක් කඩමක් හින්දා අඩියක් දෙකක් හින්දා පින්නතුනේ අම්මා මැරුවා වෙන්න පුළුවන්, තාත්තා මැරුවා වෙන්න පුළුවන්. පුළුවන් කාලේ ඒවත් පුළුවන්. පුළුවන් කාලේ දන් දෙන්නත් පුළුවන්, පුළුවන් කාලේ බණ අහන්නත් පුළුවන්, පුළුවන් කාලේ පන්සල් යන්නත් පුළුවන්, පුළුවන් කාලේ පස්සඟ පිහිටුවල වඳින්නත් පුළුවන්, පුළුවන් කාලේ පින්නතුනේ පන්සල් බිඳින්නත් පුළුවන්, පුළුවන් කාලේ පින්නතුනේ බණ කියන හාමුදුරුවරුන්ට බනින්නත් පුළුවන්, පුළුවන් කාලේ පින්නතුනේ අම්මා තාත්තා මරන්නත් පුළුවන්, පුළුවන් කාලේ ඒවත් පුළුවන්. හැබැයි බැරි කාලේ වෙනකොට පින්නතුනේ මොකුත් කරගන්න බෑ. පන්සල් යන්නත් බෑ. පන්සල් බිඳින්නත් බෑ. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ බැරි කාලේ පන්සල් යන්නත් බෑ. බණ අහන්නත් බෑ. ඒ වගේම බණට බනින්නත් බෑ. බණ අහන්නත් බෑ. බණට බනින්නත් බෑ. මොකුත්ම බෑ. අම්මා තාත්තා මරන්නත් බෑ. අම්මා තාත්තට සලකන්නත් බෑ. හැබැයි බැරි කාලයේ පින්නතුනේ අපිට තියෙන එක දෙයක්. බොහෝ විටකදී පින්නතුනේ බැරි කාලේ අපි කරන්නේ මොකුත්ම කරගන්න බැරි වෙච්ච තැන කරපු දේවල් පින්නතුනේ හිතෙන් අලුත් කරන එක. ඒ කරපු දේවල් නරක වුණොත් අලාභ දෙකක්. ඇයි? කරපු නරක ගැනත් තැවෙනවා, කරගන්න බැරි වෙච්ච හොඳ ගැනත් තැවෙනවා. කරපු නරක ගැනත් තැවෙනවා, කරගන්න බැරි වෙච්ච හොඳ ගැනත් තැවෙනවා පින්නතුනේ. සමහර විටකදී අපේ කටින් පුළුවන් කාලේ කටින් ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි ආපහු බැරි කාලේ වෙනකොට පින්නතුනේ අපිට ඕන දේවත් කටින් කියා ගන්න බැරි වෙනවා. සමහර විටකදී බැරි වෙලා ලෙඩ ඇඳට ගොඩ වෙලා මරණ මංචකයට ගොඩ වුණාට පස්සේ අපිට ඕන කරන්න පින්නතුනේ බණ ටිකක් අහන්න. හිතට එනවා බණ ටිකක් අහන්න ඕන කියලා, නමුත් කටින් කියාගන්න බැරි වෙනවා. මරණාසන්න වුණාම ලෙඩ ඇඳට වැටුනම එහෙමනේ. ඔබට අත්දැකීම් ඇති ජීවිතේ සමහර රෝගීන් යම් යම් දේවල් කියන්න හදනවා. නමුත් කියාගන්න බෑ. එතකොට කියන්න ඕනකම තියෙද්දි කියාගන්න බැරි වෙනකොට ඒ හිතේ කොහොම තැවීමක් කම්පාවක් ඇද්ද? ඒ මොහොත ගැන හොඳ සිහියෙන් හිතන්න. දැන් ඕන කරන්නේ පින්නතුනේ බණ ටිකක් අහන්න. හැබැයි මේක දන්නේ නැහැ, මොනවා හරි කියන්න හදනවා වතුර ඉල්ලනවා වෙන්න ඇති කියලා. වටපිටේ ඉන්න දරුවෝ ටික මොකද කරන්නේ? වතුර ගෙනල්ලා වතුර පොවනවා. එතකොට ඒ දරුවෝ ගැන මෛත්‍රියක් වැඩෙයිද? ද්වේෂයක් ඇති වෙයිද? ඇයි කියන්න හදන්නේ බණ අහන්න ඕනේ කියලා. දරුවෝ කරන්නේ වතුර පොවන එක.
එතකොට පින්නතුනේ ඇති වෙන්නේ මෛත්‍රියක් නෙවෙයි. ඒ වෙලාවට තේරෙන්නේ නැහැ මම කියන දේ දරුවන්ට තේරෙන්නේ නැහනේ. ඒක නිසායි මේගොල්ලෝ මෙහෙම කරන්නේ කියලා මේ සිහිනුවන තියෙන කාලෙවත් අපි හිතන්නේ නැති ඒවා එදාට කොහොමත් හිතෙන්නේ නැහැ පින්නතුනේ. එදාට ද්වේෂයෙන් පින්නතුනේ තරහින් මැරිලා යක්කු වෙලා උපදිනවා. වෙන කවුරුත් කරපු දේවල් නෙමෙයි. ජීවිතයේ තමන්ට තමන්ගේ ජීවිතය අතහැරුණාම එහෙම දේවල් වෙනවා. පුළුවන් කාලේ ඕන නැති දේත් කියන්න පුළුවන්. හැබැයි බැරි කාලේ ඔබට මට පින්නතුනේ ඕන දේවත් කියා ගන්න බැරි වෙනවා. ඕන දේවත් කියා ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ අනුතුර හොඳට තේරුම් ගන්න. කවදාකවත් ජීවිතයේ පස්සේ හිතනකොට පසු තැවෙන්න වෙන දේවල් නම් කරගන්න එපා. දුකෙන් අඬලා විලාප තියාගෙන කඳුළු වැටිලා මෙනෙහි කරන්න වෙන දේවල් ජීවිතේ කරගන්න එපා. ඔබට තියෙන එච්චරයි. ඔබ මේ විදිහට හික්මීමක් ඇති කරගන්න. කය සිත වචනේ සංවර කර ගැනීම කියන්නේ ඒකනේ. කවදාකවත් පසුව සිහි කරන්න වෙනකොට කඳුළු පිරිච්ච ඇස් වලින් දාඩිය දාගෙන ඇඟ රත් වෙලා පින්නතුනේ තැවිලා පසු තැවිලා මෙනෙහි කරන්න වෙන දේවල් ඔබ ජීවිතේ කරන්න එපා. පසු තැවිලා කඳුළු පිරිච්ච මූණකින් යුක්තව පින්නතුනේ සිහි කරන්න වෙන දේවල් ඔබට පුළුවන් කාලේ ඔබේ කටින් කියන්න එපා. කඳුළු පිරිච්ච දෙනෙක්තින් යුක්තව තැවිලා කම්පා වෙලා සිහි කරන්න වෙන දේවල් ජීවිතේ හිතන්නවත් එපා පින්නතුනේ. ඔන්න ඔය විදිහට ඔබ ඔබේ ආත්ම භාවයේ පරිස්සම් කරගන්න. මේ කියන්නේ ඔබ ඔබට පිහිටක් වෙන්න කියලා. ඔබ ඔබව රැකගන්න කියලා. ඔබ ඔබේ ද්වීපේ වෙන්න කියලා. එතකොට බලන්න ඒ නිසා කිසි වෙලාවක සැපතක් හොයන්න එපා පින්නතුනේ සැනසෙල්ලක් ලබන්න බැරි පාරකින්. දැන් බලන්න රජ සැප හිමි වෙච්ච ධර්මාශෝක රජුරවන්ට සැනසෙල්ල නැති වුණාට රජ සැපයක් තියා කිසිවක් නැති අතට තියෙන පාත්‍ර විතරක් තියෙන සාමණේරයන් වහන්සේ ළඟ සැනසෙල්ල තිබුණානේ. සැනසෙල්ල තිබුණා. පින්නතුනේ ඒ නිසා ඔබ ජීවිතයේ සැප හොයාගෙන යන ගමනක්ද මේ යන්නේ සැනසෙල්ල හොයාගෙන යන ගමනක්ද යන්නේ කියන එක පැහැදිලිව වෙන් කරගන්න. පැහැදිලිව වෙන් කරගන්න. ඉතින් ප්‍රමාද වූවෙක් නම් යමෙක් ඕ ප්‍රමාද වෙච්ච කෙනා පින්නතුනේ මලවුන් හා සමානයි. ඒ කියන්නේ මැරිච්ච කෙනෙක් හා සමානයි. බොහෝ දෙනෙක් මේ ප්‍රමාදේ අප්‍රමාදේ කියන එක වෙන් කරගන්නේ කාලය මුල් කරගෙන. අද කරන්නට තියෙන එක හෙටට කල් දානවා නම් බොහෝ දෙනෙක් කියනවා ඒක තමයි ප්‍රමාදේ කියලා. අද කළ යුතු දේවල් අදම කරනවා නම් ඒක තමයි අප්‍රමාදේ කියලා කාලය මුල් කරගෙන බොහෝ දෙනෙක් හිතනවා. හැබැයි අද කෙනෙක් මරන්න ඉඳලා ඒ කෙනා අදම මරන්න ඕන හෙටට කල් දාන්න හොඳ නැහැ කියලා අදම මරනවා නම් ඒක අප්‍රමාදයද? අද යම් හොරකමක් කරන්න හිතුණා ඒක හෙටට කල් දාන්න හොඳ නැහැ අදම කරන්න ඕන හිතිච්ච වෙලාවෙම කරන්න ඕන කියලා ඒ හොරකම කරනවා නම් ඒක අප්‍රමාදයද? කෙනෙකුට බනින්න ඕන කියලා සිතක් ඉපදුනා අකුසල් සිතක් ඒ අකුසල් සිත හෙට වෙනකන් තිබ්බොත් නැති වෙන්න පුළුවන් ඒ නිසා දැම්ම බැනලා ඉවර කරන්න ඕනේ කියලා හිතලා දැම්මම බැන්නොත් ඒක අප්‍රමාදයද? දැන් තේරුම් ගන්න යමක් කරන්නට හෙටට කල් නොදාන එක එහෙමත් නැත්නම් අදම කරන එක කාලය මුල් කරගෙන පින්නතුනේ ප්‍රමාදය අප්‍රමාදයේ මනින්න පුළුවන්කමක් නැහැ. අද හෝ හෙට හෝ කරන්න යන්නේ මොකක්ද? ඒ කරන කටයුත්ත අනුව තමයි පින්නතුනේ ඒක ප්‍රමාදයේද අප්‍රමාදයේද බවට පත් වෙන්නේ. ඒ කරන්න යන්නේ මොකද්ද? ඒක කරන්න යන්නේ කුසලයක්ද? ඒ කරන්න යන්නේ අකුසලයක්ද?
ඒ කුසලයක් නම් කරන්නේ ඒ කුසලය අද කළා හෝ වේවා හිත කළා හෝ වේවා ඒක අප්‍රමාදයමයි. නමුත් කුසලයක් නම් හෙටට කල් නොදාන තරමට හොඳයි. ඒ මොකක් නිසාද? ජීවිතේ විශ්වාස නැති නිසා. ශ්‍රද්ධාව වුණත් වෙනස් වෙන්න පුළුවන් නිසා. තොරතෝංචියක් නැතිව සිත් උපදිනකොට මේ මොහොතේ උපන්න කුසල සිත නසාගෙන අකුසල් සිතක් උපදින්න පුළුවන් නිසා. එතකොට මොන වෙලාවක වුණත් අකුසලයක් නම් කරන්න හිතුනේ පින්නතුනේ දුක් විපාක ගෙනල්ලා දෙන ඒක පින්නතුනේ මොන වෙලාවෙ කළත් ඒක ප්‍රමාදයම තමයි. ඒක ප්‍රමාදයමයි. එතකොට ධර්මයේ පින්නතුනේ පෙන්නනවා අප්‍රමාදය කියලා එකක්. මොකද්ද? සිහියෙන් යුක්තව වාසය කිරීම. එහෙනම් ඔන්න එක තැනක අප්‍රමාදය කියනවා මොකද්ද? සිහි නුවණ පැවැත්වීම. සිහි නුවණ පැවැත්වීම. සිහිය විතරක් තිබුණට පළකුත් නැහැ. මොකද හැම තැනකම සිහිය විතරක් යෙදෙන හැම තැනකම කුසල් තියෙනවා කියලා එකක් නැහැ. දැන් උදාහරණයකට බලන්නකෝ. කෙනෙකුට බැරිද පින්නතුනේ හොඳ සිහියෙන් හොරකමක් කරන්න? සාක්ෂියක්වත් ඉතුරු නොවෙන්න. ඇඟිලි සලකුණක්වත් පින්නතුනේ ඉතුරු නොවෙන්න. සද්දයක්වත් ඇහෙන්නේ නැති වෙන්න. හොරකම් කරලා පින්නතුනේ මාසයක් ගියාට පස්සෙත් හොරකමක් වෙලා කියලා හොයාගන්න බැරි විදිහට පින්නතුනේ හොරකමක් කරන්න. හොඳ සිහියෙන් එහෙම හොරකමක් කරන්න පුළුවන්. හැබැයි ඒක පින්නතුනේ කුසලයක් වෙනවද? ඒක කුසලයක් වෙන්නේ නැහැ සිහියෙන් කළා කියලා. මොකක් නිසාද? ඒ සිහිය කියන එක නුවණින් අනුග්‍රහයක් ලැබලා නැති නිසා. නුවණින් අනුග්‍රහයක් ලැබුවා නම් මොකද වෙන්නේ? මම මේ කරන්න හදන දේ මොන විදිහේ කර්මයක්ද? ඉමේ ධම්මා සාවජ්ජා ඉමේ ධම්මා අනවජ්ජා. මේක හරි දෙයක්ද මේක වැරදි දෙයක්ද කියලා වෙන් කර ගන්නවා නුවණින් යුක්තව මේ කරන්න හදන දේ විමසුවා නම්. ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා අකුසලා. මේක කුසලයක්ද මේක අකුසලයක්ද කියලා වෙන් කර ගන්නවා. නුවණින් යුක්තව විමසුවා නම්. ඊළඟට කියනවා ඉමේ ධම්මා විඤ්ඤූ පසත්තා ඉමේ ධම්මා විඤ්ඤූ ගරහිතා. මේ කරන්න හදන මේ කාරණය නුවණැත්තන් විසින් විඤ්ඤූ නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන දෙයක්ද? එහෙමත් නැත්නම් මේ කරන්න හදන එක නුවණැත්තන් විසින් ගරහා කරන දෙයක්ද? මෙතෙන්දි වැදගත්ම දෙයක් තියෙනවා. ඒ තමයි මේක බලන්න ඕන හැමෝම වර්ණනා කරන එකක්ද කියලා නෙවෙයි නුවණැත්තෝ වර්ණනා කරන එකක්ද කියලා. හැමෝම ගරහන එකක්ද කියලා බලන්න ඕනේ නැහැ. මෙතෙන්දි බලන්න ඕන නුවණැත්තෝ ගරහන එකක්ද? මොකද මේ ලෝකේ බහුතරයක් පින්නතුනේ අසත් ධර්මයට ප්‍රශංසා කරනවා. බහුතරයක් අසත් ධර්මයට ප්‍රශංසා කරනවා. අධර්මයට ප්‍රශංසා කරනවා. කොහොමද? මං අරයට හොඳට කියලා දුන්නා කිව්වොත් එහෙම ඒක හොඳයි. ඒක තමයි කරන්න තිබ්බේ. මං අරයට හොඳට හොඳ පාරක් දුන්නා අද නම් කිව්වොත් එහෙම ඇත්තටම ගහන්න නෙවෙයි තිබ්බේ කියද්දි ඒකෙන් කියන්නේ ඊටත් වඩා බරපතල අපරාධයක් කරන්න තිබ්බේ කියලානේ. එතකොට ඒ වගේ පින්වත්නි අර නුවණ මේක හැමෝම එක්ක මේක ගලපන්න එපා. කිසිම වෙලාවක ඔබ කරන දේ කියන දේ ඔබ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම නුවණත්කාරයෙකුගේ අදහසම මෙතෙන්දි තෝරාගන්න. මේ කරන්න හදන දේ මේ ධර්මයේ නුවණැත්තන් විසින් ගරහන දෙයක්ද? මේ ධර්මයේ නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන දෙයක්ද? අන්න ඒක තමයි වෙන් කරගන්න ඕන පින්වත්නි. අන්න ඒ ටික වෙන් කරගන්නේ නුවණින්. ඔන්න එතකොට නුවණින් තේරුම් ගත්තම හොරකමක් කරන්න හදන්නේ මේක සාවද්‍යයි. ඒ වගේම මේක අකුසලයක්. මේකේ විපාකයේ දුකක්. මේක නුවණැත්තන් විසින් ගරහා කරන ලද දෙයක්.
එහෙනම් මං ඒක කරන්නේ නැහැ කියලා පින්නතුනේ නුවණින් යුක්තව විමසපු කෙනා ඒ අකුසලයේ බැහැර කරනවා. ඒක නිසා තමයි කිව්වේ සිහිය පමණක් යෙදෙන හැම තැනකම කුසලය නැහැ. හැම වෙලාවකදීම කුසලයක් බවට පත් වෙන්නේ සිහිය සමග නුවණ කියන එක යෙදුනොත්. එතකොට යම් වෙලාවක පින්නතුනේ ඒ සිහියෙන් නුවණින් තොරව වාසය කරනවා නම් සිහි නුවණින් තොරව වාසය කරන හැම වෙලාවක්ම අපි ප්‍රමාදයි. ඇයි? ඒ වෙලාවේ ප්‍රාණඝාත නොකලා වුණත්, අදත්තාදාන නොකලා වුණත්, කාම මිත්‍යාචාරාදිය නොකලා වුණත් සිහි නුවණින් තොරව ගෙවන හැම වෙලාවකදීම අඩුම තරමේ පින්නතුනේ අකුසල විතර්කයක් ඔස්සේ හරි මේ සිත අරමුණ ගන්නවා. අකුසල විතර්කයක් වශයෙන් ඒ කියන්නේ අකුසල සිතිවිල්ලක් හරි පින්නතුනේ මේ සිත පරාමර්ශණය කරමින් තමයි ඉන්නේ. මේ හිතේ හැටි එහෙමයි. එතකොට යම් වෙලාවකදී සිහියත් නුවණත් උපද්දවගෙන වාසය කරනවා නම් සිහියෙන් නුවණින් යුක්තව නම් වාසය කරන්නේ ඒ ශ්‍රාවකයා පින්නතුනේ අකුසලයක් කොහොමත් කරන්නේ යටත් පිරිසෙන් අකුසල් සිතිවිල්ලක් හරි ඇති වුණා නම් පින්නතුනේ සිහියෙන් අඳුනා ගන්නවා නුවණින් ඒ අකුසල සිතිවිල්ල අකුසලයක් හැටියට තෝරා ගන්නවා වහා බැහැර කරලා දානවා. ඔන්න ඒ ශ්‍රාවකයා එතකොට පින්නතුනේ සිහි නුවණින් ඉන්න තාක්කල් කුසලයේ තමයි පවතින්නේ. සිහි නුවණ නැති තාක් පවතින්නේ අකුසලයේ. අන්න ඕක නිසා ප්‍රමාදය කියලා කියනවා මොකද්ද? සිහි නුවණින් තොරව වාසය කිරීම. ඒ වගේම අප්‍රමාදය කියලා කියනවා සිහි නුවණින් යුක්තවම වාසය කිරීම. ධර්මයේ තව විටක මේක විස්තර කරනවා ප්‍රමාදය කියලා කියන්නේ මොකද්ද? දස අකුසල්හි යෙදෙමින් වාසය කිරීම. අර සිහිනුවන තොරවීම නිසාමයි දස අකුසලයේ දෙන්නේ. මොනවද දස අකුසල්? අකුසල් 10ම කරන්න තියෙන්නේ දොරවල් 3යි. මේ අකුසල් 10ම කරන්න තියෙන්නේ දොරවල් 3යි. මොනවද? පළවෙනි මේක තමයි පින්නතුනේ කායද්්වාරය. කියන්නේ කය. කයෙන් කෙරෙන අකුසල් තියෙනවා 3ක්. ප්‍රාණඝාතය, සොරකම් කිරීම හෙවත් අදත්තාදානය, ඊළඟට කාම මිත්‍යාචාරය. මේ 3. දැන් මේ සිතේ ස්වභාවය තමයි පුළුවන් තරම් අපිව මුලා කරන්න මේ සිත බලනවා. මොකද හිතට ඕන නවතින්න නෙවෙයි පවතින්න. ඒ නිසා මේ හිත පුළුවන් තරම් අපිව මුලා කරන්න බලනවා. සමහර වෙලාවකදී පින්නතුනේ මෝහය එනවා ප්‍රඥාව වෙවේසෙන්. බලන්නකො මෝහයයි ප්‍රඥාවයි කියවම හාත්පස වෙනස්නේ. එහෙත් මෝහයම ඉදිරිපත් වෙනවා පින්නතුනේ ප්‍රඥාව වෙවේසෙන්. දැන් උදාහරණයකට අපි හිතමු දැන් අපි ප්‍රාණඝාත කරන්නේ නැහැ. දැන් යම්කිසි සත්වයෙක් ඉන්නවා මේ සත්වයා උගුලකට අහු වෙලා මරණ මාත්‍ර වේදනාවට පැමිණිලා දැන් මේකෙන් නිදහස් කළා වුණත් සමහර විටකදී ජීවත් වෙන්නේ නැති වෙයි. කෙනෙකුට ඔන්න තර්කයක් එනවනේ මේ සතා විඳින්නේ ලොකු දුකක්. මේ සතා විඳින්නේ ලොකු වේදනාවක්. මේ වේදනාව විඳ විඳ ඉන්න එකට වඩා හොඳයි මේ සතා මැරෙන එක කියලා තවත් පොළු පහරක් දීලා මේ සත්වයව මැරුවොත් දැන් මැරුවේ මොකකටද? හිතෙන් තර්ක කළා දුකෙන් මුදවන්න තමයි මැරුවේ කියලා. අර වේදනාව විඳින එකෙන් ඒ දුකෙන් මුදවන්න තමයි මේ සතාව මැරුවේ. පින්නතුනේ එහෙම තර්ක අපේ හිත දෙන්න පුළුවන් මෝහය නිසා ප්‍රඥාවේ වේසෙන්. හැබැයි ඒක ප්‍රාණඝාතයමයි. ඒක ප්‍රාණඝාතයමයි. තවත් දෙයක් හිතන්න. ලෙඩ ඇඳකට වෙලා අවුරුද්දක් දෙකක් තුනක් වේදනාව විඳින කෙනෙක් දැක්කම සමහර කෙනෙක් කියනවා නේද? ඔහොම වේදනාව විඳිනවට නම් වඩා හොඳයි මැරිලා යන එක කියලා. දැන් මෙයාගේ හොඳ ප්‍රාර්ථනාවක් වගේ බැලූ බැලමට පේන්නේ. ඇයි? ඔය වේදනාව විඳිනවට එයා ඒ වේදනාව විඳිනවට කැමති බලන් ඉන්න බෑ අපිට. ඒ නිසා හොඳයි මැරෙන එක.
ඒකේ තව අදහසක් තියෙනවා. යාලා හිතනවා මැරුණට පස්සේ ඔක්කොම ඉවරයි කියලා. එහෙනම් ඒක ASCII තියෙන උච්ඡේදවාදයයි. ඒක ASCII තියෙන උච්ඡේදවාදය කියන්නේ මැරුණම දුක් ඉවරයි කියලා. නෑ, මැරුණම දුක් ඉවරයි නෙවෙයි. ඒ මැරිලා වැටෙන්නේ പ്രേත ලෝකයකට නම්. ඒ මැරිලා වැටෙන්නේ තිරිසන් ලෝකයකට නම්. ඒ මැරිලා වැටෙන්නේ නිරයකට නම්. ඒක මොනතරම් දරුණුද ලෙඩ ඇඳේ දුක් විඳට වඩා. අනික් කාරණේ මං ඔබෙන් අහනවා. ඒ රෝගී වෙච්ච කෙනා ඔබේ දරුවා නම්, ඔබේ දරුවා නම් දැන් අපිට බුදුහාරෝ කියලා දෙන්නේ මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය පරිමාණං. එකම දරුවෙක් ඇති අම්මා කෙනෙක්ගේ හිතේ ඒ එකම දරුවා පිළිබඳව යම්සේ සෙනෙහසක් කරුණාවක් උපදිනවද, එවන් වූම සෙනෙහසක් සියලු සත්වයෝ කෙරෙහි පැතිරෙන ක්‍රමයක්, එවන් වූ මෛත්‍රියක් වඩන්න කියනවා. දැන් ඔන්න මෙනෙහි කරන්න. මොකද්ද? ලෙඩ වෙච්ච කෙනෙක් අවුරුද්දක් දෙකක් තුනක් ඔය වේදනාව විඳිනවට වඩා හොඳයි මෙරිලා යන එක කියලා අපි කියනවා නම්, ඒ ලෙඩ වෙලා ඉන්නේ ඔබේ දරුවා නම් ඔබ ඒ කතාව දැන් කියන්න සූදානම්ද? ඔබ කියන්න සූදානම් නැත්තම් වෙන කෙනෙක් කියන එකක් අහන්න හරි සූදානම්ද? ඔය දෙකටම ඔබ සූදානම් නැහැ. ඒයි ඔබේ දරුවා දුක් විඳ හරි ඉන්නේ කොහොඳයි, කොහොම හරි හොඳ කරගන්න තියෙනවා නම් හොඳයි, ඒත් මැරෙනවට නම් කැමති නෑ. එහෙනම් ඔය ධර්ම පර්යායෙන්ම ගලපන්න වෙන්නේ නැද්ද ඒ අයටත්? විටක කෙනෙකුගේ මරණය පතන කෙනෙක් පෝයදාට පන්සලේදී සුවපත් වේවා කියලා මෛත්‍රී වැඩුවට කොතනින්ද මේ කුසල් හිත වැඩෙන්නේ? මාසයකට එක දවසක් සියලු සත්වයෝ සුවපත් වේවායි පතමින් වචන කියමින් තවත් විටකදී ලෙඩෙක් බලලා එන ගමන් පතනවා අනේ ඊට වඩා හොඳයි මැරුණා නම් කියලා. එතකොට බලන්නකෝ මේ හිතේ අපි කොච්චරනම් පින්නතුනේ කුසලයට වඩා අකුසලයේ සමාදන් වෙලාද කියලා. මම එකයි කිව්වේ මේ ප්‍රාණඝාතය කියන එක මේ සැහැල්ලුවෙන් හිතන්න එපා. මේක එක වචනයක් සිල්පදයක් නෙමෙයි. මේක ඇතුලේ මහා හුඟක් දේවල් හිතන්න තියෙනවා. මහා හුඟක් දේවල් හිතන්න තියෙනවා. අදත්තාදානය කියන කාරණේ ගන්නකෝ. සමහර විටකදී පින්වතුනේ මිනිස්සු අනුන්ගේ දේවල් ගන්න හොඳ නැහැ කියනවා. හැබැයි ඔබේ ඉඩමට ඔබේ ගෙදරට ආසන්නෙම තියෙන්නේ රජයට අයිති භූමියක් නම් රජයට අයිති භූමියේ පින්නතුනේ කොච්චර දේවල් අසල්වැසි මිනිස්සු පාවිච්චි කරනවද, පරිහරණය කරනවද? මෝහය හින්දාම ලොකු තර්කයක් තියෙනවා. මොනවද තර්ක? ඉතින් ආණ්ඩුව කියලා කියන්නේ ජනතාවමනේ. ඉතින් අපිත් ජනතාවමනේ. ඒතකොට මේවා අපිටම අයිති දේවල්නේ. අපිම මේවා පරිහරණය කරන්න බෑ කියලා තර්කත් හදා ගන්නවා. ඒ තර්ක වලින් කර්ම විපාකයටපත් කරන්න බෑ. ඒක රාජසන්තකයි. රාජසන්තක දෙයක් හොරකම් කිරීම ඒක අදත්තා දානයමයි. ඒක අදත්තා දානයමයි. විපාකේ කිසිම අඩුවක් නැහැ. විපාකේ කිසිම අඩුවක් නැහැ. මොකද ආණ්ඩුවක් කියන්නේ ජනතාව කියලා කියන්නේ තනි ඔබ විතරක් නෙමෙයි. සංඝසතුව ශාසනයට ලැබිච්ච දේ පවා පින්නතුනේ පෞද්ගලිකව තනි කැමැත්තට මට පරිහරණය කරන්න බෑ. ඒක තමයි ක්‍රමය. ඒකට මහා සංඝරත්නයේ අවසරය අනුමැතියක් තියෙන්න ඕන. මොකද සංඝ කියලා කියන්නේ පින්නතුනේ මම විතරක් නෙමෙයි නොවන නිසා. ඒ වගේ තමයි. එතකොට බලන්න කයෙන් කරන අකුසල් තුනයි. ප්‍රාණඝාතය, අදත්තාදානේ, කාම මිත්‍යාචාරය. වචනෙන් කරන අකුසල් 4යි. මොනවද ඒ? බොරු කියන එක, කේලාම් කියන එක, පරුස වචන කියන එක සහ හිස් වචන කියන එක. සමහර කෙනෙක් සත්තු මරණ, ප්‍රාණඝාතය කරන,
මිනිස්සුන්ට හරියට දොස් කියනවා. හරි පිළිකුල් කරනවා. එයා මහා පව්කාරයෙක්. අහිංසක සතෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ කියලා බොහෝම ලොකු සත්ව කරුණාවකිනුත් යුක්තව පින්නතුනේ පරපණ නසන කෙනා ගැන පින්නතුනේ විවේචන කරනවා. හැබැයි ඒ විවේචනය කරන කෙනා බලපුවාම ප්‍රාණඝාතය නම් කරලා නැහැ. හැබැයි යා කේලම් කියනවා. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? පින්නතුනේ කයින් අකුසලයක් කරන කෙනාට බැන බැන දොස් කිය පිළිකුල් කර පිළිකුල් කටයුතු වූ වාචසික අකුසලයක් එයා කරනවා. සමහර අය ඉන්නෝ හොරකම් කරනවා. ඒ හොරකම් කරන අයට අපේ මහ හොරෙක් අපි නම් අනුන්ගේ කියලා අබෑට ඒක දෙයක් ගන්නෙ නෑ කියලා අපේ ගුණත් කියාගෙන අර හොරකම් කරන කෙනාගේ හොරකමට ගරහනවා. ඒ ගරහන කෙනා හොරකම් කරලා නෑ. පිළිකුල් කටයුතු හොරකමට පිළිකුල් කරනවා. හැබැයි පිළිකුල් කටයුතු හිස් වචන දොඩව රෑ දවල් දෙකේ එයා වාචසික අකුසල් කරගන්නවා. මම මේ කියන්න උත්සාහ කරන්න එක දෙයක්. අනුන්ගේ කුසල් අකුසල් හොයන එක දැන් නතර කරගන්න. හැම වෙලාවකදීම තමන්ගෙන් කෙරෙන කුසලය තමන්ගෙන් කෙරෙන අකුසලය ගැන විමසන්න. මොකද මේ ශාසනයේ මොහොතක හරි දියුණුවක් ලැබෙනවා නම් ඒ දියුණු වෙන්නේ අනුන් දෙස බලන කෙනෙක් නොව තමන් දෙස බලන කෙනෙක්මයි. මේ ශාසනයේ පින්වතුනේ මොහොතක හරි දියුණුවක් ලැබෙනවා නම් දියුණුවක් ලබන්නේ බුද්ධ ශාසනයේ අනාථයෙක් නොවි මැරුණොත් මැරෙන්නේ අනුන්ගේ දේ හොයන කෙනා නෙවෙයි පින්වත්නි, තමන්ගේ අඩුපාඩුකම් හොයාගෙන පිළියම් කරගන්න කෙනාමයි. හොඳට පින්නතුනේ මේ ධර්ම මාවත තේරුම් ගන්න. හොඳට මේ බුදුහාමුදුරුව වදාළ පදේ වචනය දැන් වටහා ගන්න. මේක අනුන් එක්ක සසඳමින් අනුන්ගේ කුසල් අකුසල් හාරමින් හොයමින් මේ නිවන අවබෝධ කරන්න බෑ පින්නතුනේ. එච්චර හරියක් කරන්න අපිට අවුරුදු 4500ක් නැහැ. ඊළඟට පින්වත්නි මනසින් කරන අකුසල කර්ම තියෙනවා 3ක්. අවිජ්ජා කියලා කියන්නේ විෂම ලෝභය. තමන් සන්තකයේ කෙරෙහි ලෝභයක් ඇති වෙන එක හරි කියන එක නෙමෙයි. නමුත් ඒක සාමාන්‍යයිනේ. මගේ කියලා සංඥාවක් තියෙනවා. ඒ සංඥාවත් එක්ක ඇති වෙන ලෝභයක්. ඒක සාමාන්‍යයි. ඒකෙන් කියන්නේ එහෙනම් ඒක තිබ්බට කමන්නේ ඒක තියාගන්න ඕන. එහෙම නෙමෙයි. නමුත් එහෙම ඇති වෙන එක සාමාන්‍යයි. අවිජ්ජාවේ ස්වභාවය තමයි අන්සන්තකය පවා මගේ වේවා කියලා හිතන ස්වභාවය. එහෙම සමහර විටකදී අනුන්ගේ දේත් මගේ වේවා කියලා ඒ විදිහටම හිතන්නේ. නමුත් ක්‍රියාවන් ඔස්සේ ඒ සංඥාවෙන් ඒ සිතිවිල්ලෙන් තමයි මේ සිත පවතින්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ කොහොමද? අපි හිතමු දැන් පින්නතුනේ යම් නිවසකට මේ ගැටලුකාරී කාලයේ පින්නතුනේ රජය මුල් වෙලා පින්නතුනේ යම් සහනාධාරයක් දෙනවා. දැන් මොකද හිතෙන්නේ? අසවලුන්ට ලැබුණා කිව්වම අනේ හොඳයි, තව කෙනෙකුට හරි අගහිගයක් අඩු වෙනවනේ කියලා සතුටු වෙනවද? එසැනින්ම පින්නතුනේ ඇයි අපිට නැත්තේ? එහෙනම් අපිටත් ලැබෙන්න එපෑ. එයාලගේ පවුලේ එච්චරයි ඉන්නේ, අපේ පවුලේ මෙච්චරක් ඉන්නවා. එයාලගේ පවුලේ එක්කෙනෙක් හරි රසාවක් කරනවා, අපේ පවුලේ එක්කෙනෙක්වත් නැහැ. ආදී වශයෙන් ලොකු සංසන්දනයක්, ලොකු තර්කයක්. ඇයි? එයාට ඕක නොලැබී මට ලැබුණා නම් හොඳයි කියන සිතිවිල්ලත් එක්ක. ඔන්න අවිජ්ජාවේ හැටි. කාට හරි ලොතරැයියක් ඇදුනම ඒ ලොතරැයි දිනුම ඇදුණු ගමන් බොහෝ දෙනා කියන්නේ ඒකත් ඉතින් ඇදෙන්නේ තියෙන මිනිස්සුන්ටමනේ. මේ කියන්නේ නම් ලොකු බණපදයක්. මොකද්ද? නැති බැරි මිනිස්සුන්ට එපා ඇදෙන්න කියලානේ. හැබැයි දැන් බැලුවොත් එහෙම මේ නැති බැරි මිනිස්සයා කිව්වේ කවුද කියලා? ඒ නැති බැරි මිනිස්සයා කියන එකෙන් අර්ථවත් කළේ යටිහිතේ තිබුණේ කවුරු ගැනද කියලා. එතකොට අල්ලපු ගෙදර ඉන්න දුප්පත් මිනිස්සයාද? නෑ. ආපහු වාරයක් යටිහිතේ තියෙන්නේ නැති බැරි අපුට තිබුණා නම් හොඳයි කියලා. මොකද්ද මේ? අවිජ්ජාව. අවිජ්ජාව වෙනත් නේ.
ඊළඟට මනසින් කරන අකුසලයේ තමයි ව්‍යාපාද. ව්‍යාපාද කියන්නේ ද්වේෂසිත. ද්වේෂසිත. එතකොට පින්වත්නි සතෙක් මැරුවේ නැහැ. එතකොට ප්‍රාණඝාත කියන කාය කර්මය කෙරුන්නේ නැහැ. හැබැයි ඒ මරන්න හිතක් පහළ වුණා නම් ද්වේෂ කියන කාරණෙන් එක මනෝ කර්මයක් හැටියට ඇති වෙලා පින්නතුනේ. ඒකයි කිව්වේ අකුසලයක් කරනවා තියා අකුසල් සිතක්වත් ඇති කරගන්න එපා කියලා. මොකද ඒකටත් විපාක තියෙනවා. අකුසලයක් කරනවා තියා අකුසලයක් හිතන්නවත් එපා කිව්වේ ඒකයි. ඒකටත් විපාක තියෙන නිසා පින්නතුනේ. ඊළඟට මනසින් කරන අකුසල කර්මය තමයි පින්නතුනේ මොකද්ද? මිච්ඡා දිට්ඨි. මිච්ඡා දිට්ඨි භික්කවේ පරම වජ්ජා. මිත්‍යා දෘෂ්ටියයි. මිත්‍යා දෘෂ්ටිය තමයි පින්නතුනේ බරපතලම වරද බවට පත් වෙන්නේ. ආනන්තරීය කර්ම වලටත් වඩා පින්නතුනේ බරපතල කර්මය තමයි මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ. මිච්ඡා දිට්ඨි කියන්නේ. එතකොට මෙන්න මේ දස අකුසල් වල යෙදෙමින් වාසය කරන එක 10ම නොවෙන්න පුළුවන්. එකක් දෙකක් වෙන්න පුළුවන්. කුමන ආකාරයෙන් හෝ දස අකුසල් වල යෙදෙමින් වාසය කරන එක ප්‍රමාදයයි. මේ දස අකුසල් වල නොයෙදෙමින් පින්වතුනේ වාසය කිරීමම අප්‍රමාදයයි. පින්වත්නි එහෙනම් සිහිනුවන නැතිකම ප්‍රමාදයයි. සිහිනුවනින් යුක්තව වාසය අප්‍රමාදයයි. දස අකුසලයෙහි සිහිනුවන නැතිකම නිසාම දස අකුසල් වල යෙදෙනවා. ඒ දස අකුසල් වල යෙදීම ප්‍රමාදයයි. සිහිනුවන පවත්වනකොට දස අකුසල් බැහැර කරමින් දස කුසල්හි යෙදෙනවා. එයම අප්‍රමාදයයි. පින්වතුනේ සියලු කුසල් අප්‍රමාදය මුල් කරගෙනයි පවතින්නේ. සියලු අකුසල් ප්‍රමාදය මුල් කරගෙනයි පවතින්නේ. යම්සේද පින්වත්නි අඹ නටුවක් තියෙනවා. අඹගිරි රාශියක් තියෙනවා. ඒ එක අඹගිරිය එක එක නටුවෙන් සම්බන්ධ වෙලා ඒ සෑම නටුවක්ම සම්බන්ධ වන තනි නටුවක් තියෙනවා. ඒ තනි නටුව කඩපු සැනින් සියලු අඹගෙඩි වැටෙනවා. එහෙනම් සියලු අඹගෙඩි දරාගෙන ඉඳලා තියෙන්නේ අර අන්තිම තනි නටුවෙන්. අන්න එබඳුයි පින්නතුනේ අප්‍රමාදය සියලු කුසල් දරාගෙන ඉන්නවා. ඒ වගේම ප්‍රමාදය සියලු අකුසල් දරාගෙන ඉන්නවා. පින්වත්නි මහ පොළොවේ ඇතෙකුගේ පාසටහනක් තැබුවොත් ඒ ඇතෙකුගේ පියවර සලකුණ ඇතුලේ ඕනෑම ගොඩබිම ඉන්න සතෙකුගේ පිය සටහන තියන්න පුළුවන්. ආන් ඒ වගේ තමයි සියලු අකුසල් පින්වතුනේ ප්‍රමාදය කියන එක ඇතුලේ තියන්න පුළුවන්. සියලු කුසල් අප්‍රමාදය කියන එක ඇතුලේ තියන්න පුළුවන්. ඒ නිසා අප්‍රමාදී භවෙහි බය හොඳට දකින්න. දස අකුසල ධර්ම සමාදානයේ යෙදුනොත් පින්නතුනේ සසර දුගතියක්මයි. ඒ නිසා පමාවීමෙහි බය දකිමින් නොපමා භවෙහි යෙදෙන්න. එසේව ඉන්න ශ්‍රාවකයාගේ සමත විදර්ශනාදී ශාසනික ප්‍රතිපත්ති පිරිහෙන්නේ නැහැ පින්නතුනේ. සුවසේ වඩන සමත විදර්ශනාදියත් වැඩෙනවා. ඇයි? සිත ඒ අත මේ අත අදිමින් විඩාවට පත් නොවන නිසා. සුවසේ ගුණ පිරෙනවා. නිවනට සමීපව ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඔබ සියලු දෙනාට උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කළේ මීට වසර 2කට පෙර පරලොව සැපත් ආර්.කේ.එම්. ඩග්ලස් රූපසිංහ පියතුමන්ගේ ගුණ සිහිපත් කරමින් එතුමන්ට පිංපෙත් අනුමෝදන් කරලීම පිණිස දායකත්වයේ දරන්නට යෙදුනේ එතුමන්ගේ දයාබර බිරිඳ දරුවන් සහ ඥාති පින්වන්ත පිරිස විසින්. අරමුණු අතරට එක් වෙන්නේ
මේ උතුම් ධර්ම දානමය කුසල බලයෙන් නිදන ප්‍රාප්ත ආර්.කේ.එම්. ඩග්ලස් රූපසිංහ මහත්මාණන් ඇතුළු පරලොව සැපත් සියලු වර්ග පරම්පරානුඥාත සියලු ඥාති මිත්‍රාදීන්ට භවගමන සැපවත් වේවා, සංසාර දුක් කෙලවර කොට උතුම් නිවනින් සැනසීමට පත්වෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. දේශකයාණන් වහන්සේටත් දායකත්වයේ දරන්නා වූ හැම දිනාටත් පවුලේ හැමටත් සකල ලෝකවාසීන්ටත් මේ පුණ්‍ය කුසලය අත්පත්ව නිදුක් නිරෝගී සුවපත් භව චිරජීවනයේ සැලසේවායි පතනවා. මේ ගෞතම බුද්ධ ශාසනයේම සියලු සංසාරික දුක්ඛයන්ගෙන් අත මිදී උතුම් නිවනින් සැනසීම පිණිස සියලු දෙනාට උතුම් ධර්ම දානමය පින කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවනින් සැනසෙත්වා. දේශනාවේ දායකත්වයේ දරූ හැමට, ධර්මයේ ශ්‍රවණය කළ හැමට නිදුක් නිරෝගී භව චිරජීවනය සැප ජීවනය උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා, උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරයන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසේවා. දේශක්ඛයෝ නිබ්බානං